ආදරණීය දරුදරයනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේදයෙන් වාණිජ්‍ය බැංකුව තැන්පතු සහ ණය ආශ්‍රිත පාඩම් ඒකකයට සම්බන්ධ 2000 වසරේ සිට 2008 දක්වා යොමු වෙච්ච විභාග ප්‍රශ්න රාශියක් සාකච්ඡා කරා. පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ලකුණු ලබා දෙන ආකාරය සහ අපේක්ෂිත පිළිතුරු හොඳින් විවරණය කරමින් ඒකේ මම හිතනවා ඔබ ලොකු ප්‍රයෝජනයක් ගන්න ඇති කියලා මම අනිවාර්යයෙන් විශ්වාස කරනවා. ඒකේ ඉතුරු කොටස අපි අද පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්නේ. එනම් 2008 සිට 2020 දක්වා විභාග ප්‍රශ්නවලදී තැන්පතු හා ණය ආශ්‍රිතව යොමු වෙච්ච ප්‍රශ්නත් ඒකෙන් වාස්තුක අභ්‍යාසත් ආදර්ශ ප්‍රශ්නත් අපි කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රථමයෙන්ම 2010 සහ 2013 කියන්නේ 2008න් පස්සේ 9 අවුරුද්දේ මේ තැන්පතු හා ණය ආශ්‍රිතව ව්‍යුහගත ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. නමුත් වාස්තුව ප්‍රශ්න ඇහුවා. තේරුණාද? ඒ නිසා තමයි 2010ට වැටුනේ. 2010 පේපර් එකේ 2013 පැරණි විභාග ප්‍රශ්න පත්‍රයේ පුදුය අහලා තියෙනවා. පහේ රෝමි ඉලක්ක එක වශයෙන් ප්‍රශ්නයක්. අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් NRFC දැනට පෞද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් යනු කුමක්ද? අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් යනු කුමක්ද? එවැනි ගිණුම් පවත්වාගෙන යාමෙන් ගිණුම් හිමියන්ට සහ ශ්‍රී ලංකා ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ වෙන වෙනම සඳහන් කරන්න. ලැබෙන ප්‍රතිලාභ වෙන වෙනම සඳහන් කරන්න. දැන් 1979 අවුරුද්ද දරුවනේ ඔබට මතක නැහැනේ 79 අවුරුද්ද ලංකාවේ බැංකු ශේෂ්ත්‍රයේ හැරවුම් ලක්ෂයක් 1979 වර්ෂයේ ලංකාවේ බැංකු ශේෂ්ත්‍රයේ හැරවුම් ලක්ෂයක්. එනම් 79 දී ලංකාවේ බැංකු කර්මාන්තය තුල පෙරලිකාර වෙනස් වීම ගණනාවක් ඇති කරා. ඒකයි මම එහෙම කියන්නේ. උදාහරණයක් වශයෙන් මතක තියෙන කීපයක් කිව්වොත් 79 අවුරුද්දේ ලංකාවේ ප්‍රබලම සංවර්ධන බැංකු දෙකක් බිහි වෙනවා. ඒ ජාතික සංවර්ධන බැංකුව එවකට අද මේක වාණිජ්‍ය බැංකුවක් එවකට සංවර්ධන බැංකුවක් වශයෙන් ජාතික සංවර්ධන බැංකුව ස්ථාපිත වෙන්නේ 79 අවුරුද්දේ. ඒ වගේම ලංකා උකස් බැංකුවත් ලංකා ඉතිරි කිරීම බැංකුවත් කියන දෙකම ඒකාබද්ධ කරලා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව කියන සංවර්ධන බැංකුව ආරම්භ වෙන්නේ 79 අවුරුද්දේ. පසු කාලීනව නිවාස 15 ලක්ෂයක් තැනීමේ ව්‍යාපෘතියේදී වැඩිම නිවාස ණය ප්‍රමාණයක් මුදා හරිමින් නිවාස බැංකුව රජයේ නිවාස බැංකුව කියන විරුදාවලිය ලද බැංකුව ආරම්භ වෙන්නේ 79 අවුරුද්දේ. ඊට අමතරව ගෝල්ඩන් කී සමාගම ප්‍රථම වතාවට ටෙලර් කාඩ් එකක් සහ ණය කාඩ් එකක් හඳුන්වා දෙමින් ප්ලාස්ටික් කාඩ් විප්ලවයේ පෙරගමන් කරුවා වශයෙන් ඉදිරියට එන්නේ 79 අවුරුද්දේ. ඊට අමතරව 1979 අවුරුද්දේ තමයි අප රහිතව ණය හඳුන්වා දීමේ වැඩපිළිවෙල ආරම්භ කරන්නේ. සාමාන්‍යයෙන් ණයක් දෙනකොට අපයක් ඉල්ලනවානේ. අපයක් නැතුව වෙනත් ක්‍රමයකින් ණය ආවරණය කරගෙන අප රහිතව ණය දෙන ක්‍රමය හඳුන්වලා දුන්නේ 79 අවුරුද්දේ. ඔයගේ වෙනස්කම් රාශියක් වුණා. එතකොට ඒකම තැන්පතු ආශ්‍රිතව ඇති වෙච්ච වෙනස තමයි NRFC accounts ක්‍රමය. අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් ක්‍රමය ලංකාවේ බැංකු පරිචයට හඳුන්වා දෙන්නේ 79 අවුරුද්දේ. මොකද්ද මේ NRFC කියන්නේ? non resident foreign currency accounts කියන එකයි. අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්. ඒ කියන්නේ ලාංකිකයෙක් විදේශගත වෙලා රැකියාවක් කරනවා නම් හෝ විදේශගත වෙලා తాවකාලිකව හෝ පදිංචි වෙලා ඉන්නවා නම් දැනට ලංකාවේ පදිංචි වෙන්නේ නැත්තම් කොටින්ම එයාට ලංකාවේ වාණිජ්‍ය බැංකුවක් තුල විදේශ රටක ව්‍යවහාර මුදලින් පවත්වාගෙන යා හැකි තැන්පතු විශේෂයක් නැත්නම් ගිණුම් විශේෂයක්. මේක ඉතිරි කිරීමේ සහ ස්ථාවර තැන්පත් කියන දෙයන්සේම පවත්වාගෙන යන්න පුළුවන්. ව්‍යාපාරිකයන්ට ජංගම ගිණුම් පවත්වාගෙන යන්න පුළුවන්. ඒක තමයි ඉතිහාසය. දැන් සාමාන්‍යයෙන් දරුවනේ ලංකාවේ බැංකුවල අපි ගිණුම් පවත්වාගෙන යන්නේ රුපියල් වලින්නේ. තේරුණාද? රුපියලේ අගේ අපි දන්නවා බාහිර අගේ එන්නේ අඩු වෙනවනේ. විදේශ විනිමය අනුපාතයන් ඉහළ යාමට සමගාමීව අපි ගමන් කරන අනිත් පැත්තරනේ. ඕක නැත්ත කතාව. ඒ නිසා රුපියලේ අගේ මූර්ත වශයෙන් අඩු වෙනවා. අපි දැන් රුපියල් ලක්ෂයක් ශ්‍රී ලංකා රුපියල් වලින් අපි ගිණුමක් විවෘත කරලා දාලා අවුරුදු 10කට පස්සේ ගන්නකොට ඕක මූර්තාගේ අඩුයි. මූර්තාගයක් නැහැ. දැන් මට මතකයි අපේ අම්මලා ඒ කාලේ මාකටිං කරනවා රුපියල් 100ක් වගේ මුදලකින් නිවසට සතියකට අවශ්‍ය එළවලු පුරවල ගේනවා.
අත් දෙක ලොකු එළවලු බෑග් දෙකක් ගේනවා. අද මොකොත් තත්ති. විහිළුවක් වගේ නේද? රුපියල් 100කට සමහර එළවලු අඩු ගානේ ග්‍රෑම් 250ක් ගන්න බෑද? ග්‍රෑම් 250ක් අද ගන්න බෑනේ. එහෙනම් රුපියල් 100 අගේ මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙන්නේ. මූර්තගේ අඩු වෙලා. අවප්‍රමාණ වෙලා. තේරෙනවද? අපි එන රුපියල් ලක්ෂ 10ක් සාමාන්‍ය ස්ථාවර තැන්පත් ගිණුමක දාලා අවුරුදු 10කින් ගත්තොත් ඒකෙන් කරන්න දෙයක් නැති තරම්. මූර්තගේ අඩුයි. නමුත් ඔය ලක්ෂ 10 අපි රුපියල් වලට පරිවර්තනය නොකර අපි තුමු ලක්ෂ 10 සමානයි ඩොලර් 250ක් කියලා. ඩොලර් 250ක් දැම්ම නම් අවුරුදු 10කට පස්සේ ඩොලරයගේ නගිනවනේ. එහෙනම් ඩොලර් 250 අවුරුදු 10කට පස්සේ අපි රුපියල් බවට කන්වර්ට් කරලා අපසු ගත්තොත් ලක්ෂ 20ක් විතර හොයන්න පුළුවන්. ඕක තමයි වාසිය. NRC කවුන්ස් වල ප්‍රධාන වාසිය ඕකයි. විදේශ විවහාර මුදල් වල අගේ වැඩි වෙන නිසා ඒ අගේ වැඩි වෙන මුදල් වලින් පවත්වාගෙන ගියාම අපි කල්පිරුණු දවසක හරි ආපසු ගන්න දවසක හරි අපිට වැඩි රුපියල් ප්‍රමාණයක් අතර ගන්න පුළුවන්. ඒ නිසා විදේශගත ලාංකිකයන් ඉන්නවනම් රැකියාවල නියුක්තවන් ඉන්නව නම් එයාලා විවෘත කළ යුත්තේම අන් රුපියල් ගිණුම් නෙවෙයි මේ වගේ විදේශ විවහාර මුදල් ගිණුම්. දැනට අවුරුදු 2කට උඩදී මේ ගිණුම් පොඩි පොඩි සංශෝධන කරා අලුත් කරලා නමත් වෙනස් කරා. අපි සාමාන්‍යයෙන් කියන්නේ නම විතරයි වෙනස් වුනේ කියලා. නම විතරක් නෙවෙයි පොඩි පොඩි වෙනස්කම් ඇති වුණා. දැන් NRC ගිණුම් හිමියන්ට වෙනද රක්ෂණ ආවරණ තිබුණේ නැහැ. දැන් රක්ෂණ ආවරණ නොමිලේ හම්බ වෙනවා. NRC ගිණුම් හිමියන්ට වෙනද වෛද්‍ය පහසුකම් ලැබුණේ නැහැ. දැන් අසනීප වුණොත් යම් සීමාවක් දක්වා ඒ ප්‍රතිකාර ගන්න මුදල් ගෙවීමක් කරන වෛද්‍ය ආධාර දුන්නේ නැහැ. දැන් ලැබෙනවා. අන්න ඒ වගේ මේ වරප්‍රසාද වැඩි කරමින් වෙනස්කම් කරන ගමන් නමත් වෙනස් කරලා මේක අලුත් මුහුණුවරක් දුන්නා. දැන් එදා NRC කියපුක දැනට හඳුන්වන්නේ PFCA කියලායි. ඒ කියන්නේ personal foreign currency account. personal foreign currency account කියලා. හරිනේ. ඒතර එදා ඇහුවට NRFC කියලා මම හිතනවා 2021 දී අහන්නේ NRFC කියලා. තාම දැන් මේ නම වෙනස් වුණාන් පස්සේ තාම ඇහුවෙම නෑ. අහන්න තිබුණේ 2020 හෝ 19 18 වගේ නෝක වෙනස් වුණේ. නමුත් ඒ අවස්ථා දෙකේම ඇහුවේ නෑ. එහෙනම් 2021 නෝ ඉන් මතුවට ඇහුවොත් අහන්නේ NRFC නෙවෙයි PFCA කියලායි. personal foreign currency account. අපි ඔක තීරපන්ති විස්තරයක් කරා. මතකනේ? ඒතර මුලින් මේකේ ප්‍රශ්න දෙකක් අහනවා. මොකද්ද කුමක්ද? මේ NRFC නැත්තම් PFCA කියන්නේ මොකද්ද? ඒ පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නය මේ ගිණුම් පවත්වාගෙන යාමෙන් ගිණුම් හිමියන්ට සහ ශ්‍රී ලංකා ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ. එහෙනම් ප්‍රශ්නයක කොටස් තුනක් තියෙනවා මේ. කොටස් තුනක් තියෙනවා. ඒ නිසා තමයි මේකට ලකුණු තුනක් දීලා තියෙන්නේ. තේරෙනවද? ඒ කියන්නේ NRFC ගිණුම හෙවත් PFC ගිණුම හඳුන්වා දීමට ලකුණු 1යි. ඒකෙන් ගිණුම් හිමියන් ලැබෙන ප්‍රයෝජනවලට ලකුණු 1යි. සහ ශ්‍රී ලංකා ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභවලට ලකුණු 1යි. ලකුණු තුනක්ම දීලා තියෙනවා. පැහැදිලිනේ? රයිට්. එතකොට අපි බලමු මුලින්ම නිර්වචනය. දැන් මේකත් තරු ලකුණක් දාලා වෙන් කරමු. මොකද මේ අංක නැහැනේ. ප්‍රශ්නයක කොටස් තුනයි. එහෙනම් කොටස් තුන තරු ලකුණු තුනකින් වෙන් කරන්න පුළුවන් අපිට නේ. පළවෙනි තරු ලකුණ. ඊට පස්සේ දෙවෙනි තරු ලකුණ. ගිණුම් හිමියට ලැබෙන ප්‍රයෝජන. හයිලයිට් වෙනවා එතකොට. ඊට පස්සේ ආර්ථිකයට ලැබෙන වාසි නැත්තම් ප්‍රතිලාභ. ඔය වගේ හයිලයිට් කරනවා. දැන් පැහැදිලිනේ ප්‍රශ්නේ. උත්තරපත්‍ර පරීක්ෂණයේදී පරීක්ෂකවරුන්ට සමීක්ෂකයින්ට උත්තරපත්‍රය අතර ගත්කමම් පේනවා තමන්ගේ උත්තරේ තියෙන නිර්වුල් භාවය. නිර්වුල් දැක බලා ගන්න පුළුවන්. තේරුණානේ? රයිට්. එතකොට අපි බලමු විදේශ රටවල සේවය කරන ලාංකික පුරවැසියන් හා අනුමත පාර්ශවයන් මෙරට වාණිජ බැංකුවල විදේශ ව්‍යවහාර මුදල් වලින් පවත්වාගෙන යා හැකි ගිණුම් වර්ගය තමයි NRFC නැත්නම් අලුතෙන් නම් දැන් PFCA accounts කියලා කියන්නේ. පෞද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්. personal foreign currency account. පෞද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්. තේරුණානේ? පෞද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්. පෞද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්. එක්ක විදේශ රටවල සේවය කරන රැකියා කරන ලාංකිකයින් සහ රැකියා නොකරත් අනුමත පාර්ශවයන් ඉන්නවා. දැන් උදාහරණයක් වශයෙන් ලංකාවේ ඉන්නවා తాවකාලිකව පදිංචිලා ඉන්න විදේශිකයෝ. ඒගොල්ලන්ට පුළුවන් මේක ඕපන් කරන්න. තේරෙනවද? ඒ වගේ විදේශවල සේවය කරන ලාංකික පුරවැසියන් හෝ අනුමත පාර්ශවයන් මෙරට වාණිජ බැංකුව තුල
විදේශ ව්‍යවහාර මුදල් වර්ගයකින් පවත්වාගෙන ගිණුම් වර්ගය තමයි PFC නැත්නම් NRFC කියලා කියන්නේ. එදා NRFC අද PFC කියලා කියන්නේ. තේරුණානේ? ඊළඟට මෙම ගිණුම් පවත්වගෙන යාමෙන් ගිණුම් හිමියන්ටයි ලංකාවේ ආර්ථිකයටයි අපේ ජාතික ආර්ථිකය ලැබෙන ප්‍රයෝජන. සාමාන්‍ය උපරිම ප්‍රයෝජන දෙක බැගින් ලියුවා නම් ඇති. මේ වගේ ප්‍රශ්නයක දෙක බැගින් තමයි අපේක්ෂා කරන උපරිම සමහරට එකක් වෙන්න පුළුවන්. නමුත් දෙක බැගින්ම ලියන්න. තේරෙනවද? මේ තියෙන්නේ ගිණුම් හිමියන් ලැබෙන ප්‍රයෝජන නැත්නම් ප්‍රතිලාභ. පළවෙනි එක තමයි විදේශ මුදලින් පොලි ලැබීම. ඒක ලොකු වාසියන්නේ. අපට විදේශ මුදලින්ම පොලි ලැබෙන එක හොඳයිනේ. දැන් හිතන්න යම් A සහ B කියලා දෙන්නෙක් ජර්මනියේ රැකියා කරලා පෙරලා ලංකාවට එනවා කියලා හිතන්න. ජර්මනියේ රැකියාවක් කරලා පෙරලා ලංකාවට එනවා. ඇවිල්ලා ඒගොල්ලෝ යුරෝ යම් ප්‍රමාණයක් ගේනවා. අපිට මේකෙන් යම් ප්‍රමාණයක් ශ්‍රී ලංකා රුපීස් වලට පරිවර්තන ඔක්කොම නෙවෙයි. ඒක කොටසක් තියාගන්නවා. යම් ප්‍රමාණයක් ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කරගන්න. හරිද? කරගත්තම රුපියල් දසලක්ෂයක් එනවා. මෙයත් දසලක්ෂයක් බැංකුවේ තැන්පත් කරනවා. දසලක්ෂයක්. මෙයා දසලක්ෂයක්. මෙයා යුරෝ අපි මේ දසලක්ෂයට සමාන යුරෝ ප්‍රමාණය දරුවන අපි තුමු යුරෝ 250ක් කියලා. එහෙනම් මෙයා යුරෝ 250ක් දානවා. හරිනේ? යුරෝ 250 අපි තුමු ශ්‍රී ලංකා රුපීස් වලට කන්වර්ට් කරාම ලක්ෂ 10. නම් මෙයා කන්වර්ට් කරගෙන ලක්ෂ 10 රුපියල් වලින් ස්ථාවර තනපත් ගිණුමක් දානවා. මෙයා යුරෝ වලින්ම දානවා. කියන්නේ PFC account එකක් ස්ථාවර තනපතුවක් විදියට. අවුරුදු 10ක් අවසානයේ මේ දෙන්නම ගිණුම වහලම සල්ලි ආපහු ගන්නවා. පුළුවන් නේ ගන්න. එහෙනම් මෙයාට කීයක් ලැබෙනවද? ලක්ෂ 10යි. පොලි අමතක කරොත් ලක්ෂ 10 විතරයි. පොලියත් එක්ක උන ලක්ෂ 11 12ක් වගේ හම්බ වෙයි. මෙයාට ඒ වන විට යුරෝ එක දැන් මේ අපි තුමු දැන් මේ ගිණුම විවෘත කරද්දී යුරෝ එක රුපියල් 180යි කියලා නැත්නම් 200යි කියලා හිතන්නකෝ. අවුරුදු 10ක් වෙනකොට මේක 300 350 400ක් වෙලා තියෙන පුළුවන්. මොකද වෙන්නේ? අන්න එදාට එනම් මේ යුරෝ 250 දැන් එදා ගිණුම විවෘත කරන දවසේ වෙන විට මේ යුරෝ 250 රුපීස් වලට පරිවර්තනය කරගත්තම ලක්ෂ 10යි. නමුත් අවුරුදු 10කට පස්සේ අපිට ලක්ෂ 25ක් 30ක් විතර ලැබෙන්න පුළුවන්. මොන තරම් වාසියක්ද? මේක ලැබෙන්නේ ලක්ෂ 10න් විතරයි. මේක ලැබෙන්නේ ලක්ෂ 10යි. කෙටියෙන් දමු දසලක්ෂයේ ධන පොලිය. හරිනේ? මේක එහෙම නෙවෙයි. කෙලින්ම පොලිය ලැබෙන්නේ විදේශ මුදලින්. තේරුණාද? ඒ වගේම අවුරුදු 10ක් වෙද්දි මේ විදේශ මුදලගේ වැඩි වෙලා එහෙනම් අනිවාර්යයෙන්ම රුපියල් 25 ලක්ෂයක විතර වාසියක් අපිට ගන්න පුළුවන්කම ලැබෙනවා. ඕක තමයි වාසිය. ඒ නිසා මේ ගිණුම් හිමියන්ට විදේශ ව්‍යවහාර මුදලින්ම තමයි පොලිය වැටෙන්නේ. කියන්නේ ඩොලර් හරි පවුම් හරි යුරෝ වලින්ම තමයි දාන්නේ. ඒ නිසා ඒ පොලිය කියන එකෙත් මූර්තාගේ එන්නේ මොකද වෙන්නේ? වැඩි වෙනවා. රුපියල් වලින් පොලිය දැම්මුත් මූර්තාගේ අඩු වෙනවා. පැහැදිලි සරලයි ඕකනේ. එතකොට විදේශ මුදලින් පොලි ලැබීම වාසියක්. දෙවෙනි එක පොලි ආදායම් බදින් නිදහස් අන්න තවත් වාසියක්. අපිට NRFC නැත්නම් PFC ගිණුමක ශේෂයට පොලියක් ලැබුණම ඒ පොලියට බදු අය කරන්නේ. දැන් ලංකාවේ සාමාන්‍ය රුපියල් තන්පතු වල පොලියට බද්දක් අය කරනවනේ මතකනේ. මොකද්ද බද්දට කියන්නේ? රඳවා ගැනීමේ බදු. withholding tax අපි හතරවෙනි පාඩමේ කතා කරා. රඳවා ගැනීම බදු නේ. අපිට ලැබෙන පොලි ආදායමෙන් කොටසක් බදු වශයෙන් අය කරනවා. නමුත් මේකට පොලිය සම්පූර්ණයෙන්ම අපට අයිති වෙනවා බදු අය කරන්නේ. තවත් වාසියක්. ඊළඟට ගිණුමේ ඇති මුදල් ඕනෑම විදේශ ගනුදෙනුවකට යොදා ගන්න පුළුවන්. දැන් NRFC ගිණුම වශයෙන් ආරම්භ කර මුල් කාලේ එහෙම බෑ. NRFC ගිණුමේ සල්ලි ඒ මහ බැංකුව අනුමත කළ ගනුදෙනුවකට පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් තමන්ගේ නිවසේ පෞද්ගලික පරිහරණයට භාවිතයට අශ්වබල ධාරිතාව අඩු. මට මතක නැහැ සංඛ්‍යාවද කියලා. හෝස් පවර් අශ්වබල ධාරිතාව අඩු කියන්නේ කුඩා පරිමාණයේ රථයක් ගේන්න පුළුවන් ටැක්ස් ෆ්‍රී. අපි තුමු කුඩා පරිමාණ මෝටර රථයක් ටැක්ස් එක අයින් කරන් පස්සේ ශ්‍රී ලංකා රුපියල් වලින් ලක්ෂ 30යි කියලා. ලක්ෂ 30 හරියන්නේ ඩොලර් අපි තුමු
70,000ක් කියලා. එහෙනම් මේ ගිණුමෙන් ඩොලර් 70,000ක් අරගෙන අපිට වාහනේ ගන්න පුළුවන් ටැක්ස් ගෙවන්නේ ලොකු වාසියක්. ඉතාම අඩු මුදලට. එහෙම තිබුණා කීපයක්. දැන් එහෙම ඕනම ගනුදෙනුවකට රත වාහන ගේන්න, අමුද්‍රව්‍ය ගේන්න, ආහාර පාන ගේන්න, ප්‍රචාරණ කටයුතු වලට, විදේශ සංචාරයකට උදාගෙන ඕනම දෙයකට මේ සල්ලි පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ඇපේට තබා පහසුවෙන් ලබා ගන්න පුළුවන්. PFC account එකත් අර ස්ථාවර ගිණුමක් වශයෙන් ඇපේට තියලා ශනිකව අපට ණයක් ගන්න පුළුවන්. මොකද ණය දුන්නට පාඩු නෑ, අවදානම අඩුයි. ඇයි? මේ ගිණුමේ සල්ලි වල අගය එන්න වැඩි වෙනවා. දැන් අද මගේ PFC ගිණුමේ ඩොලර් 1000ක් නම් තියෙන්නේ. ඒ 10 වටිනාකම රුපියල් අපි තුමු ලක්ෂ 15ක් කියමුකෝ. ඒ 15න් 90 හම්බෙන්නේ. තේරෙනවද? ඒකට තව අවුරුදු දෙකක් තුනක් තිස්සේ මම මේ ණය ගෙවනවා. ණය ගෙවල් නිම කිරීමේදී මේ ගිණුම විශේෂය තවත් වැඩි වෙලා. තේරෙනවද? ඒ නිසා ඕනම වෙලාවක හදිස්සියකදී ගිණුම අපිට තියලා ණය ගන්න පුළුවන්. ඒක ලොකු වාසියක්. ඊළඟට මුදල් ආපසු ගැනීමේදී විදේශ විනිමය අනුපාතයේ ඉහළ යාමේ වාසිය. අනිවාර්යයෙන්ම මුදල් ආපසු ගන්නකොට විදේශ විනිමය අනුපාතය ඉහළ යනවා. සාමාන්‍යයෙන් පහළ යන්නේ නැහැ, ඉහළ යනවා. ඉහළ යනවා කියන්නේ අපිට ගිණුම වසාද මැද ආපසු සල්ලි ලබා ගනිද්දී ලැබෙන රුපියල් තොගය මොකද එන්නේ? විශාලයි. රුපියල් තොගය විශාලයි. තේරෙනවද? රුපියල් වලින්ම පවත්වගෙන ගියාන ලැබෙන රුපියල් තොගේ මූර්තගේ ඊටාම පටුයි. ඊටාම පටුයි. නමුත් විදේශ මුදලින් පවත්වගෙන ගිහිල්ලා අව කල්පිරුනම් පස්සේ හරි නැත්නම් ගිණුම වසාද මැද හරි රුපියල් වලට කන්වර්ට් කරගත්තම ලැබෙන මුදල් තොගේ ඉතා විශාලයි. පැහැදිලිද? ඊළඟට නොමිලේ රක්ෂණ ආවරණ ඒ වගේ වෛද්‍ය ආධාර හිමි වෙන පුද්ගලයාට. දැන් ඔබ දන්නවා PFCA ගිණුමක් විවෘත කරලා විවෘත කිරීම පස්සේ හදිසියේ යා මිය ගියොත් යැපෙන්නන්ට ලක්ෂ 10ක වන්දියක් හම්බ වෙනවා. එයාගේ ගිණුමෙන් රක්ෂණ වාරිකවල 7.5ක්වත් අය කරන්නේ නැහැ. තේරෙනවද? ඒක බැංකුව දරන්නේ. ඒ වගේම PFCA ගිණුම් හිමියන් හැම දෙනාටම වසරකට රුපියල් ලක්ෂයක වෛද්‍ය ආධාර තියෙනවා. කියන්නේ අපි යම් ලෙඩ රෝග වලට බෙහෙත් ගත්තම ලක්ෂයක් දක්වා ගෙවනවා. තේරෙනවද? ඒ අපි NRFC ගිණුම් හිමියන් ආකර්ෂණය කරගන්න හඳුන්වා දී පහසුකම් ඒව අපිට වෞද්‍යලිකව වාසි වෙනවා. ඔය වගේ වාසි කරුණු දෙකක්, වාසි දෙකක් ලියුවම ලකුණු භාගයෙන් ලකුණු එකක් දීලා තියෙනවා. ඊළඟට ආර්ථිකයෙන් ලැබෙන ප්‍රතිලාභ. රටට NRFC ගිණුම නිසා අපේ රටටත් වාසිගෙන දෙනවා. එකක් තමයි විදේශ විනිමය ගලායම. තේරෙනවද කතාව? දැන් අපි විදේශ රටක රැකියා කරා කියන්නකෝ. අපි දැන් පුරුදු වෙනවා සල්ලි නාස්ති කරන්න. අපිට මතක් වෙනවා මට NRFC account එකක්, මට PFC account එකක් තියෙනවා. එහෙනම් ඒ උපේන සල්ලි කෙලින්ම ඒ රටේ බැංකුව මගින් මතකයිනේ. ඒ රටේ බැංකුව මගින් ස්විෆ්ට් ජාලය මගින් තොරතුරු සපයලා මෙහෙට මුදල් ප්‍රේෂණය කරලා විනාඩියක් දෙකක් තුල මෙහෙට සල්ලි වල විනාඩි දෙකක් තුල අපේ ගිණුමට ඒ සල්ලි එකතු වෙන බැර වෙනවා. එතකොට දරුවනේ දැන් අපිට ඕනම රටක සංවර්ධනයට පැවැත්මට විදේශ විනිමය සංචිත ඕනනේ. දැන් ඔබ අහලා ඇති ලංකාව නොවේ සමහර වකවානු වල සමහර රටවල ඩොලර් සංචිත නැහැ කියනවා. ඩොලර් සංචිත නැහැ කිව්ව මොකද වෙන්නේ? තෙල් වලට සල්ලි නැහැ. තෙල් ගෙන්වන්න බැ. තෙල් අර්බුද. තේරුණාද? ඒ වගේම ප්‍රවාහන පොදු මගී ප්‍රවාහන පහසුකම් නඩත්තු කරන්න බෑ. ඒ තෙල් මදි. ඒ නිසා තෙල් ගේන ඩොලර් නැහැ. ඒ නිසා ප්‍රවාහන කටයුතු සීමා වෙනවා. ඒ වගේම ඩීසල් වැනි ඉන්ධන බලයෙන් ක්‍රියාත්මක වන විදුලි බලාගාර වලට තෙල් සපයන්න විදියක් නැහැ. ඩොලර් නැහැ. තෙල් මිල දී ගන්න බෑ. විදුලි සැපෙවුම කප්පාදු කරන්න වෙනවා. ඔක ප්‍රශ්න අර්බුදනේ. තේරුණාද? එතකොට අන්න ඒ වගේ ප්‍රශ්න වලින් මිදෙන්න අවස්ථාවක් තමයි මේ විදේශ විනිමය සංචිත ඉහළ යාම. ඒ විදේශ සල්ලි එනම කියන්නේ විදේශ විනිමය අපේ රටේ ගොඩ ගැහෙනවා. ඒ විදේශ විනිමය ගොඩ ගැහෙන්නේ අපේ සල්ලි. ශ්‍රමය වැය කරන ලාංකික සල්ලි. නමුත් එන්නේ බැංකුවටනේ. බැංකුවට ආවම ඒ විදේශ විනිමය සංචිත පදනම් කරන් පුළුවන් තෙල් ගෙන්වන්න. තෙල් විකුණ ලැබෙන ආදායම් පුළුවන් ගිණුමට බැර කරන්න. මොකද ඒ ගිණුම් වල සල්ලි ශනිකව ඉල්ලන්නේ නැහනේ. ඒගොල්ලෝ විදේශගත රැකියාවල ඉන්නේ. හැම අවුරුද්දෙම ඒගොල්ලෝ ලංකාවට එන්නේ නැහනේ. ආවත් මේ ගිණුම් කැන්සල් කරන්නේ නැහනේ. තේරුණාද? ඒ නිසා මේ විදේශ විනිමය ලංකාවට ගෙන්න ගන්න ඕනේ. ගෙන්න ගත්තම විදේශ විනිමය කියන සංචිත කොට වැඩි වෙනවා. ඒක පාවිච්චි කරලා අපේ ආර්ථිකයට අවශ්‍ය විදේශ යෙදවුම්, අත්‍යවශ්‍ය යෙදවුම් ආනයනය කිරීමේ හැකියාව ලැබෙනවා. ඊළඟට විදේශ සම්පත් වැඩිවීම තුළින් රජයට ලබාගත හැකි වරප්‍රසාද ඉහළ යාම. මේ නිසා විදේශ සම්පත් ප්‍රමාණයත් වැඩි වෙනවා. තේරුණාද? අපිට ඒක කියන අපේ බැංකු වලට එන විදේශ මුදල් වැඩි වෙනවා. බැංකු තුල විදේශ ව්‍යවහාර මුදලින් කරන ගනුදෙනු කරන අංශ වැඩි වෙනවා. ඒ වගේම
අපිට අපේ රටේ බැංකුවට ඒ රටේ බැංකු හරහා මුදල් ප්‍රේෂණය කරද්දී බැංකු අතර සම්බන්ධතා සහ විශ්වාසය තියෙනවා. ඒ මගින් වාසියත් කරගන්න පුළුවන් ආර්ථිකයට. ඊළඟට ආර්ථික ස්ථාවරත්වය ඇතිවීම. මෙහෙම PFC account හරහා සල්ලි ලැබෙනකොට විදේශ මුදල් නැත්නම් ඩොලර් සංචිත ඇති වෙනකොට ඒ ඩොලර් සංචිත තුලින් අපේ ආර්ථිකය පවත්වාගෙන යාමට බොහොම පහසුවෙන් හැකියාව ලැබෙනවා. ඊළඟට මෙම මුදල් විවිධ ආයෝජනයන්හි යෙදවීමෙන් බැංකු වලට ප්‍රතිලාභ හිමි වෙනවා. මේ එවන සල්ලි ඉක්මනින් ඉල්ලන්නේ නැහැ. ලංකාවට ඒගොල්ලෝ එන්න තව අවුරුදු 2ක් 3ක් 5ක් තියෙනවා නේ. සමහරට එන්නෙම නෑ ඒගොල්ලෝ මෙහෙට. නමුත් මේ ගිණුම යනවනේ. එහෙනම් මේ ගිණුමේ සල්ලි බය නැතුව විවිධ මාර්ගවල ආයෝජනය කරලා බැංකුවට ආදායම් උපදවන්න පුළුවන්. විවිධ මාර්ගවල ආයෝජනය කරාම බැංකුවට ආදායමක් ලැබීම බැංකුවට වාසියක්. අපිටත් වාසියක් වෙනවා. මොකක්ද? විවිධ මාර්ගවල මේ ගිණුම් වල තියෙන සල්ලි විවිධ මාර්ගවල ආයෝජනය කරනවා. කියන්නේ අලුතෙන් ව්‍යාපාර ඇති වෙනවා. තියෙන ව්‍යාපාර පුළුල් වෙනවා. එහෙනම් ඒවේ අපිට රැකියා අවස්ථා උදා වෙනවා. තේරෙනවද? වක්‍ර රැකියා අවස්ථා උදා වෙනවා. ඒ ව්‍යාපාර පුළුල් වෙනකොට රජයේ මැදිහත් වෙලා යටිදල පහසුකම් දියුණු කරන වර්ධනය කරනවා. කාර්ද මේ ආර්ථිකයට ඒ වාසි ලැබෙන්නේ. මෙන්න මේ වගේ මේ ගිණුම් වලින් දෙයන්සෙරම වාසියත් කරගන්න පුළුවන්. ඒකෙත් වාසි දෙකකට ලකුණු භාගයන් ලකුණු එකක් ලබා දීලා තියෙනවා. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මේ 2012 පැරණි නිර්දේශය තුලින් යොමු වෙච්ච ප්‍රශ්නයක්. දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2. වාණිජ්‍ය බැංකුවක පවත්වාගෙන ලබන ජංගම ගිණුම්, ඉතිරි කිරීමේ ගිණුම් සහ අක්‍රීය ගිණුම් වෙන වෙනම පැහැදිලි කරන්න. සෑම ගිණුම් වර්ගයක් පැහැදිලි කිරීමකට ලකුණු 1 ගන්න ලකුණු 3ක් ලබා දීලා තියෙනවා. සරල ප්‍රශ්නයක් නිසා අපි උත්තර මේකේ සඳහන් කළේ නැහැ. නමුත් අපි දන්න ඕනේ වාණිජ්‍ය බැංකුවල පවත්වන මූලික තැන්පත් වර්ග තුනම එකවර අහනවා. මූලික තැන්පත් වර්ග 3යිනේ. ජංගම, ඉතිරි කිරීමේ සහ ස්ථාවර තැන්පත් ගිණුම්. නමුත් ස්ථාවර තැන්පත් ගිණුම අහලා නැහැ. ඒ වෙනුවට අහලා තියෙන්නේ මොකද්ද? අක්‍රීය ගිණුම්. අපි නිකන් කතා කරොත් ජංගම ගිණුම් කොහොමද අපි නිර්වචනය කරන්නේ? ගිණුමේ ශේෂය මත පොලී හිමි නොවන, ගිණුමේ ශේෂය මත පොලියක් නොලැබෙන, ගිණුමේ ශේෂය පදනම්ව චෙක්පත් මගින් ගනුදෙනු කළ හැකි තැන්පතු විශේෂයේ ගිණුම් විශේෂය තමයි ජංගම ගිණුම් කියන්නේ. ගිණුමේ ශේෂයට පොලියක් ගෙවන්නේ නැහැ කියන එක මොනියම් රටාවකින් හරි කියවෙන්න ඕන. ගිණුමේ සල්ලි පදනම් කරගෙන චෙක්පත් මගින් ගනුදෙනු පියවන්න පුළුවන් කියන එකත් එන්නට ඕන. ඒක තමයි ජංගම ගිණුමක් කියන්නේ. ඉතිරි කිරීමේ ගිණුමක් කියන්නේ ගිණුමේ ශේෂය මත පොලියක් ලැබෙනවා. ගිණුමේ ශේෂය මත පොලියක් ලැබෙන වරින් වර මුදල් තැන්පත් කළ හැකි සහ වරින් වර මුදල් ආපසු ගත හැකි ගිණුම් විශේෂය තමයි ඉතිරි කිරීමේ ගිණුම් කියන්නේ. මොනවද අක්‍රීය ගිණුම් කියන්නේ? ඩෝමන්ට් accounts කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. අක්‍රීය ගිණුම් කියන්නේ නිශ්චිත දීර්ඝ කාලයක් ගිණුමේ ක්‍රියාකාරීත්වයේ අක්‍රිය වෙච්ච නිසා නැත්නම් මේ ගිණුම තුලින් අපි ගනුදෙනු නොකරපු නිසා ගනුදෙනු දීර්ඝ කාලයක් ගනුදෙනු නොකරපු නිසා ගිණුමේ ක්‍රියාකාරීත්වය බැංකුව විසින් අත්හිටුවනවා. එවැනි ක්‍රියාකාරීත්ව අත්හිටු ගිණුම් තමයි අක්‍රීය ගිණුම් කියන්නේ. දැන් මම ගිණුමක් විවෘත කළා අවුරුද්දක් දෙකක් ගිහිල්ලා මම ගිණුම මත ගනුදෙනු කිරීම නවත්තනවා. මොනවා හේතු මත එක්ක අමතක වෙනවා. මට තවත් ගිණුම් තියෙනවා. තේරුණාද? එහෙමනම් අනිවාර්යයෙන්ම වර්ෂයක් පැන්නොත් මගේ ගිණුමේ ක්‍රියාකාරීත්වය අහිමි කරනවා. එහෙනම් මට ඒ ගිණුමට සල්ලි දාන්නත් බෑ, ගන්නත් බෑ. එහෙනම් මට නැවත ඒක සක්‍රිය කරගන්නවා නම් බැංකුවට ගිහිල්ලා වෙනම ගාස්තුවක් ගෙවලා, සේවා ගාස්තුවක් ගෙවලා සක්‍රිය කරගන්න ඕනේ. තේරුණාද? ඒව තමයි අක්‍රීය ගිණුම් කියන්නේ. ඒ කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ගනුදෙනු නොකිරීම නිසා බැංකු විසින් ක්‍රියාකාරීත්වය නැත්නම් ගනුදෙනු ක්‍රියාකාරීත්වය අත්හිටුවන ලද ගිණුම් තමයි අක්‍රීය ගිණුම් කියන්නේ. ඒ වගේ ලකුණු 3ක් ලැබෙන එක ගන්න. ඊළඟට 2014 විභාග ප්‍රශ්න පත්‍රය තුලින් යොමු වෙච්ච ප්‍රශ්නයක්. ඒ තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4 අයන් වශයෙන් අහු ප්‍රශ්නේ. තුනේ රෝම ඉලක්කම් 4 අයන්. වාණිජ්‍ය බැංකුවක ජංගම ගිණුමක් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරිකයෙකුට බැංකු අයිරා පහසුකම හැර ලබාගත හැකි වෙනත් පහසුකම් මොනවාද? හොඳ ප්‍රශ්නයක් නේ. වාණිජ්‍ය බැංකුවක ජංගම ගිණුමක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයින්ට බැංකු අයිරාවත් වාසි ප්‍රධානම වාසියන්නේ. බැංකු අයිරාව හැරුණම ඒ පහසුකම හැර ලබන්න පුළුවන් වෙනත් පහසුකම්. ලේසිනේ ප්‍රශ්නේ. වෙන පිළිතුරු. පළවෙනි එක තමයි ගිණුම් ප්‍රකාශන ලබා ගනිමින් තම මූල්‍ය ශක්්‍යතාවය තහවුරු කරන්න පුළුවන්.
දැන් ඉතිරි කිරීමේ ගිණුමක ගිණුම් ප්‍රකාශන කතාවක් නැහැ නේ. නමුත් ජංගම ගිණුමේ මාසිකව ගිණුම් ප්‍රකාශනයක් ස්ටේට්මන්ට් ඔෆ් ඇකවුන්ට්ස් එක හදනවා. ඒකේ තියෙනවා සියලුම හර ගනුදෙනු සියලුම බැර ගනුදෙනු. එහෙනම් මම කොතරම් ක්‍රියාශීලී කොතරම් මූල්‍ය ධාරිතාවකට සමීප වෙලා ගනුදෙනු කරන කෙනෙක්ද කියලා හඳුන ගන්න හොඳම සාක්ෂියක් තමයි මේක. තේරෙනවද? ඒ කියන්නේ ගිණුම් ප්‍රකාශනයේ තියෙනවා ගිණුමට බැර වෙච්ච චෙක්පත් සංඛ්‍යාව හර වෙච්ච චෙක්පත් සංඛ්‍යාව අනිකුත් රැස් කරපු අය ලැබීම. ඒ වගේම නිත්‍ය නියෝගස්ස කරපු ගෙවීම් සියල්ලම තියෙනවානේ. ඒ නිසා මේ ප්‍රකාශය ලබා ගැනීමෙන් තමන්ගේ මූල්‍ය ශක්්‍යතාවයේ ලෝකයට උනත් පෙන්눔 කරන්න පුළුවන්. විශේෂයෙන්ම බැංකු ණයක් ගන්නකොට වෙනත් බැංකුවක ණයක් ගන්නකොට අපේ යම් බැංකුවක බැංකු ප්‍රකාශන කීපයක් ගැලලා පෙන්වන්න පුළුවන් නම් ඒකෙන් අවබෝධ කරගන්නවා මේ බුලට් එකත් එසේ මෙසේ බුලට් එකක් නෙවෙයි. කොච්චර ණය දුන්නත් අපිට බොල්න අවදානමක් නැතුව මෙයාගෙන් ණය අය කරගත හැකි කියන විශ්වාසය බැංකුවට ලබා ගන්න පුළුවන්. ඊළඟට ඒ නිසා ව්‍යාපාරිකයන්ට පහසුවෙන් ණය මුදල් අරගෙන ව්‍යාපාර කටයුතු තුළ පාවිච්චි කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි ස්ථාවර නියෝග පහසුකම් ලබාගත හැකි. ස්ටෑන්ඩින් ඕඩර්ස් ෆැසිලිටි එක. අපි බැංකුවට ලිඛිතව නියමිත ඉල්ලුම් පත්‍රයක් තියෙනවා ස්ථාවර නියෝග වලට. තේරුණාද? ඒ ඉල්ලුම් පත්‍රය පුරවලා අපි ගෙවිය යුතු රක්ෂණ වාරික, ණය වාරික වගේ දේවල් තියෙනවා. දිනපතා වරින් වර වෙනස් වෙනවා දාන්න බෑ මේකට. මාසේ යම් දිනවලදී නිශ්චිතව ගෙවන රක්ෂණ වාරිකයේ තියෙනවා. රට රක්ෂණ වාරික, ඒ වගේම ණය වාරික. මට අමතක වෙනවනේ. මම ස්ටෑන්ඩින් ඕඩර් එකකින් දැනුම් දෙනවා මෙන්න මේවා මගේ ගිණුම හර කරලා ගෙවන්න කියලා. ගෙවනවා. තේරෙනවද? ඒක තමයි අදහස් කරන්නේ. ඊළඟට ගිණුමට මුදල් රැස් කරවාගත හැකි වීම. ප්‍රේෂණ පහසුකම්. දැන් ව්‍යාපාරිකයින්ට මේ ගිණුමේ සල්ලි නැතත් වෙනත් ගිණුමක් මාර්ගයෙන් මේ ගිණුම් වලට සල්ලි ගෙන්න ගන්න පුළුවන්. මාරු කරගන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසාම ගිණුමට මුදල් රැස් කරගත් ගැනීම හැකියාව නිසාම ගිණුමේ ලොකු මූල්‍ය මුදල් ධාරිතාවයක් අපට මේන්ටේන් කරන්න පුළුවන්. ඊළඟට චෙක්පත් මගින් ගනුදෙනු කර ලබාගත හැකි වාසියත් කරගන්න පුළුවන්. චෙක්පත් මගින් ගනුදෙනු කරාම වාසි ගොන්නක් ඇති ලැබෙනවනේ. එහෙනම් මේ වාසි ගොන්නම මේකටත් අයිති. තේරෙනවද? චෙක්පත් මගින් ගනුදෙනු කරොත් තමයි අපට ඊරාවක් ලැබෙන්නේ. චෙක්පත් මගින් ගනුදෙනු කළොත් තමයි අපට ගනුදෙනු කල් දා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ උපචිත වියදම් තුලින් අපි කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගත්ත වෙන්නේ. අන්න ඒ වගේ වාසි 4කට ලකුණු භාගයෙන් ලකුණු 2ක් දෙලා තියෙන විභාගය. පැහැදිලිනේ? අපි යමු ඊළඟ ප්‍රශ්නයට. මේ 2016 විභාග ප්‍රශ්නය. තුනේ රෝම ඉලක්කම් 4 අයන්න වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නය. 16. ජංගම ගිණුම් භාවිතයෙන් ව්‍යාපාරිකයන්ට ඇතිවිය හැකි වාසි දෙකක්. පේනවද මං කිව්වේ? ජංගම ගිණුම් සම්බන්ධයෙන් වැඩිපුරම ප්‍රශ්න අහන. මොකද ව්‍යාපාරික ප්‍රජාවට ලොකු මෙහෙවරක් වෙනවා මේ ජංගම ගිණුම් වලින්. ඒ නිසා තමයි මේ දැන් අපි අවස්ථා 3-4කදීම දැන් හසු වුණා ජංගම ගිණුම් පවත්වාගෙන ගියාම පුද්ගලයන් ලැබෙන වාසිනේ ව්‍යාපාරිකයන් ලැබෙන වාසි වලට වැඩි නැඹුරුවක් ප්‍රශ්න පත්‍රයේ දක්වනවා. හරිනේ? ජංගම ගිණුම් භාවිතයෙන් ව්‍යාපාරිකයන්ට ඇතිවිය හැකි වාසි දෙකක්. පැහැදිලි කිරීම සහිත වාසි දෙකකට ලකුණු 2යි. පැහැදිලි කිරීම සහිත වාසි දෙකකට ලකුණු 2යි. ඒ කියන්නේ උදාහරණයක් අපි කියනවා වෙනත් ගිණුම් වලින් මුදල් ප්‍රේෂණ ලබා ගන්න පුළුවන් කියලා. එහෙනම් තමන්ගේම ගිණුම් හෝ තමන්ගේ ණයගැතියන්ගේ ගිණුම් තුලින් තමන්ට ලැබී යුතු මුදල ශනිකව තමන්ගේ ජංගම ගිණුමට රැස් කරගන්න පුළුවන්. තේරෙනවද? ඊළඟට චෙක් පොත යොදාගෙන ව්‍යවහාර මුදලින් ගෙවීම කරනවට වඩා සුරක්ෂිත ලෙස ආරක්ෂිතයි. සහ පහසුවට චෙක්පත් මගින් ගනුදෙනු කරන්න පුළුවන්. ඒ වගේ කෙටි පැහැදිලි කිරීමක් කෙරෙන්න ඕනේ. හරිනේ? ඊළඟට 2017 විභාග ප්‍රශ්නය. 2 රෝම ඉලක්කම් 2 ආයන වශයෙන් අහු ප්‍රශ්නේ. 2 රෝම ඉලක්කම් 2 ආයන. බැංකු ණය පොලි අනුපාතය වැඩි කිරීම දේපල වෙළඳාම් රියල් එස්ටේට් ශේෂ්ත්‍රයේ නියුතු ව්‍යාපාරිකයෙකුට බලපාන ආකාර දෙකක් සඳහන් කරන්න. විස්තර ඕනේ සඳහන් කරන්න තියෙන්නේ. බැංකු ණය පොලි අනුපාතය වැඩි කිරීම. ඒ කියන්නේ දැන් මහා බැංකුව වාණිජ්‍ය බැංකුවට ණය දීමේදී අය කරන පොලියයි වාණිජ්‍ය බැංකුව මහජනයාට ණය දීමේදී අය කරන පොලියයි දෙකම මේ කියන්නේ. හරිනේ? දෙකම වැඩි වෙනවා. එහෙනම් බැංකු ණය පොලි අනුපාතය වැඩි කිරීම දේපල වෙළඳාම් ශේෂ්ත්‍රයේ නියුතු ව්‍යාපාරිකයෙකුට බලපාන ආකාරය. ඉඩම් මිලදී අරගෙන ඉඩම සංවර්ධනය කරලා කානු පද්ධතිය දාලා පාරවල් වෙන් කරලා කට්ටි කරලා විකුණනවානේ. ඒක තමයි මේ දේපල වෙළඳාම් ව්‍යාපාරයක් කියන්නේ. එවැනි ව්‍යාපාරිකයෙකුට මොකද වෙන්නේ?
එවැනි ව්‍යාපාරිකයෙකුට බැංකු ණය පොලි අනුපාත වැඩි කරන් පස්සේ මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ විකුණුම් පහත වැටෙනවාමයි. මොකද බැංකු ණය පොලිය අඩු නම් ඒගොල්ලෝ තව තවත් බැංකු ලෝන් ගන්නවා, බැංකු ණය ගන්නවා. අරගෙන තව තවත් ඉඩම් මිලදී අරගෙන සංවර්ධනය කළ විකුණනවා. එහෙනම් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ විකුණුම් ආදායම සහ ලාභ වැඩි වෙනවා. තේරෙනවද? නමුත් මේකෙදි මොකද වෙන්නේ? බැංකු ණය පොලි අනුපාතයේ ඉහළ දාපු නිසා ඉහළ මූල්‍ය පරිවැයක් දරලා ණයක් අරගෙන අපි ඉඩමක් අරන් සංවර්ධනය කරලා දේපල වෙළඳාම් ශේෂ්ඨ හිටියා කියන තේරුමක් නැහැ. තේරෙනවද? එහෙනම් අනිවාර්යයෙන්ම එයාගේ දේපල වෙළඳාම් කටයුතු එකතන ලොග් වෙනවා. තේරෙනවද? එකතන බ්ලොක් වෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ විකුණුම් සහ ලාභ දෙකම අඩු වෙනවා. ඊළඟට ප්‍රාග්ධන පිරිවැය ඉහළ ගොස් ලාභ අඩු වෙනවා. ඒ කියන්නේ දැන් ණය පොලිය වැඩි කරනවානේ. වැඩි කරා අපි දැන් කොහොමද අපි ගන්න ණය අඩු කරන්නේ නැහැ කියමුකෝ. ණය ගන්නවා. ගත්තට අපට ඉහළ මොකද වෙන්නේ? ඉහළ පොලියක් ගෙවන්න වෙනවා. ඉහළ පොලියක් ගෙවන්න ඕනේ. ඒ පොලිය කියන්නේ මොකද්ද? ප්‍රාග්ධනයේ පිරිවැය. තේරෙනවද? ඉහළ පොලියක් හෙවත් ප්‍රාග්ධන පිරිවැයක් දැරීමට සිදුවීමත් අවශ්‍යයක් වෙනවා. ඊළඟට ව්‍යාපාර ක්‍රියාකාරී පිරිවැය ඉහළ ගොස් ලාභ අඩු වෙනවා. අනිවාර්යෙන් බැංකු ණය පොලි අනුපාතය වැඩි කරා කියන්නේ වැඩි පොලියකට තමයි ණය ගන්න වෙන්නේ. තේරෙනවද? ඒ ණය අරගෙන ඒ ණය ඉතා සුරක්ෂිත ආකාරයෙන් පරිහරණය කරන්න ඕනේ. නාස්ති කරන්න බෑ. තේරෙනවද? ඒ නිසා ඒ ව්‍යාපාරික ක්‍රියාකාරී පිරිවැය වැඩි වෙනවා බැංකු ණය ගත්තා. මොකද ව්‍යාපාරයේ සාමාන්‍ය ක්‍රියාකාරී කටයුතු වලට වෙන් කරගත්ත මුදලත් අපර ණය පොලි ගෙවන්න පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. ඊළඟට ව්‍යාපාරිකයාගේ ප්‍රත්‍යායෝජන අඩු වෙනවා. දැන් සාමාන්‍ය ව්‍යාපාරිකෝ ලාභ උපයලා කොටසක් පෞද්ගලිකව භුක්ති විඳිනවා, කොටසක් නැවත ප්‍රත්‍යායෝජනය කරනවානේ. නමුත් බැංකු ණය පොලි අනුපාතය වැඩි කරාම ප්‍රත්‍යායෝජනය කිරීම අවාසදායකයි. ප්‍රත්‍යායෝජනෙන් ඒගොල්ලෝ බැහැර වෙනවා. ඒ නිසා නුදුරු අනාගතයේ රටේ නිෂ්පාදනය පහළ යන්නත් ඒක බලපෑමක් වෙනවා. ඔන්න වගේ උත්තර 4කට ලකුණු භාගය ගන්න ලකුණු 2ක්ම දුන්නා. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 2019 විභාග ප්‍රශ්න පත්‍රය තුල විමුක්ත ප්‍රශ්නයක්. තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4 යන්නේ. ගනුදෙනුකරුවන් වෙත වාණිජ බැංකුව මගින් ලබා දෙන ණය කාලය අනුව වර්ග කරන ආකාර දෙක උදාහරණ සහිතව විස්තර කරන්න. ගනුදෙනුකරුවන් වෙත වාණිජ බැංකුව මගින් ලබා දෙන ණය කාලය අනුව වර්ග කරන ආකාරය උදාහරණ සහිතව. කාලය අනුව වර්ග දෙකයිනේ. මොකක්ද? එකක් කෙටි කාලින බැංකු ණය, අනිත් එක දිගු කාලින බැංකු ණය. වසරක් තුල වසරකට අඩු කාලයක් තුල කල්පිරෙන ණය නම් කෙටි කාල ණය. වසරකට වැඩි කාලයක් තුල කල්පිරෙන ණය නම් ඒක දිගු කාලින ණය. හරිනේ? වර්ෂයකට අඩු කාලයක් සඳහා ලබා දෙන ණය. අනිවාර්යෙන් වර්ෂයක් ඉක්ුත් වෙන පෙර පියවන්න ඕන අපි. දෙවෙනි එක තමයි වර්ෂයකට වැඩි කාලයක් සඳහා අපසුරකුම් මත ලබා දෙන ව්‍යාපාරික ණය, නිවාස ණය, දේපල ණය ආදී. වර්ෂයකට වැඩි කාලයකදී තමයි අපසු පියවන්න වෙන්නේ. අනිවාර්යයෙන්ම අපසුරකුම් තියෙනවා. සුරකුම් ඕනේ. මේකේ සුරකුම් නැතුවත් ගන්න පුළුවන්. අයිරා ණය. එහෙනම් මේකේ සුරකුම් ඕනේ. අප මත ලබා දෙ එක්ක ව්‍යාපාරික ණයක්, නැත්නම් අපි ගන්න හවුසින් ලෝන් එකක්, නිවාස ණයක්, නැත්නම් දේපල ණයක් වගේ දේවල් තමයි දිගු කාල ණය කියන්නේ. ඒතර උදාහරණ සහිතව විස්තර කරන්න නිසා අපිට මේකට දාන්න පුළුවන් උදාහරණයක් මොකක්ද දාන්නේ? අපිට මේකට උදාහරණයක් දාන්න පුළුවන් අයිරා ණය. උදාහරණ අයිරා ණය. අපත් ඕනේ කෙටි කාලීනයි. දිගු කාල ණයකට අපි දාන්න පුළුවන් උදාහරණ වශයෙන් මේකේ දාලා තියෙන නිසා අවශ්‍ය නැහැ. ව්‍යාපාරික ණය, නිවාස ණය, දේපල ණය වගේ උදාහරණ තියෙනවානේ. එහෙනම් අන්න උදාහරණ සහිතව නිසා ලකුණු එක ගාන ලකුණු 2ක් ලැබෙනවා මේකට. හරිනේ? අපි ඊළඟ ප්‍රශ්නට යමු. ආදර්ශ ප්‍රශ්න. අපි මෙතෙක් කතා කළේ 2020 දක්වා යොමු වෙච්ච ප්‍රශ්න. දැන් ආදර්ශ ප්‍රශ්න කීපයක් අපි කතා කරනවා ඉදිරි විභාග වලට සූදානම් වන දරුවන්ගේ ප්‍රයෝජන සඳහා. ස්ථාවර අයිරා පහසුකම් POD මගින් ව්‍යාපාරිකයන් ලබන වාසි දෙකක් සඳහන් කරන්න. දැන් මුලින්ම මතකද ස්ථාවර අයිරාවක් කියන එක? අයිරාව දන්නවනේ, බැංකු අයිරාව. ජංගම ගිණුමේ ශේෂය ඉක්මවා චෙක්පත් අනකරන් ලබා දෙන බලය. ජංගම ගිණුමේ ශේෂය ඉක්මවා චෙක්පත් නිකුත් කරන ලබා දෙන බලය.
ඒකේ ප්‍රභේද දෙකයි తాවකාලික අයිරා සහ ස්ථාවර අයිරා. తాවකාලික අයිරා ණය සහ ස්ථාවර අයිරා ණය කියලා නැත්තම්. මතකද తాවකාලික අයිරාවක් කියන්නේ මාස 3කින් කල් පිරෙනවා. මට අද අයිරාවක් අනුමත කරනවා. හැබැයි මම අයිරාව පාවිච්චි කරොත් මාස 3ක් යන්න පෙර මම අයිරාව පියවනවා. අයිරා ණය පියවන්න ඕන. නැත්තම් අපිට ලොකු දඩපුලියක් ගන්න වෙනවා. නැත්තම් උසාවිය යන්න වෙනවා. නමුත් ස්ථාවර අයිරා ණය කියන්නේ කල් පිරෙන්නේ මාස 12කින් අවුරුද්දකින්. මම අද අයිරාවක් ගන්නවා මාස 12ක් කල් ලැබෙනවා මට අයිරාව පියවන්න. මාස 12 තුල අපිට නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන්. තේරුණාද? එහෙනම් මේ ස්ථාවර අයිරාවක් ගත්තම ව්‍යාපාරිකයන්ට ගොඩක් වාසි තියෙනවා. දැන් නිදසුනක් වශයෙන් අපි හිතමු ව්‍යාපාරිකයෙක්ගේ ජංගම ගිණුමක් තියෙනවා. මේකේ ඉදිරියට ගෙන ආපු ශේෂය ඊගේ ශේෂය රුපියල් 10000ක් තියෙනවා. නමුත් මෙයා වසරකින් කල්පිරුනම පියවන්න ලක්ෂ 10ක අයිරාවක් ලබා ගන්නවා. ස්ථාවර අයිරාවක්. මොකද වසරක් නිසා ඒක ස්ථාවර නැත්නම් දිගු කාලින අයිරාවක්. තේරුණානේ? එතකොට එහෙම ගත්තම දැන් මේ ගිණුමේ ඇත්තරම තියෙන 10000යි පෙන්눔 කරන්නේ. නමුත් මෙයාට 1,10,000ක් දක්වා දැන් චෙක් පත් නිකුත් කරන්න පුළුවන්. ඇයි 10000 කට ලක්ෂයක් අයිරාවක් අනුමත කරගත්තා. එහෙනම් ඒ ලක්ෂෙත් එක්ක 1,10,000ක් දක්වා චෙක් පත් කරන්න පුළුවන්. තේරුණාද? එතකොට දැන් මෙතනදී මේ ලක්ෂෙ පෙන්눔 කරන්නේ නැහැ මෙතන. පෙන්눔 කරන්න දෙන්නේ නැහැ නේ. අනුමත කරා. ලක්ෂයට චෙක් පත් නිකුත් කරොත් බැංකුවගේ ගෙවුවොත් ගෙවුවොත් මොකද කරන්නේ? බැංකුවේ මුදල් ගිණුම හර වෙලා මෙයාගේ ජංගම ගිණුම හර වෙනවා. අන්න ඒතකොට හරශේෂයක් වෙනවා. අපේ ආවාසශේෂය අපිට ගෙවන්න තියෙනවා. තේරුණාද? එතකොට මේක එක වාසියක් තමයි ගිණුමේ සල්ලි ප්‍රමාණවත් නොතිබුණත් ගිණුමේ සල්ලි නැතත් අපිට චෙක්පත් මගින් ගෙවීම් කිරීම අවස්ථ තියෙනවා. අවුරුද්දක්ම తాවකාලික අයිරාව පුළුවන් මාසයක් විතර. මේක අවුරුද්දක් යනකම අපිට පියවන්න පුළුවන්. තේරුණාද? අනිත් එක දැන් తాවකාලික අයිරාවක් අපි ගත්තම මාස 3කින් කල් පිරෙනවනේ. මාස 3ක් ඇතුළත අපි අයිරාව පාවිච්චි කරලා අයිරාව පියවුවොත් ඒක එතනින් ඉවරයි. ආයි පාවිච්චි කරන්න බෑ. නමුත් POD එකක් නම් permanent overdraft එකක් නම් අපි අයිරාවක් ගන්නව මාසකින් පියවනවා. හරිද? නැවත පාවිච්චි කරන්න පුළුවන්. ඒ මාස 12ක් තියෙනවනේ. ඒකත් පාවිච්චි කරා ඒකත් ඉවර කරා අපි ඒකත් පියවුවා. එහෙනම් එදා සිට තවත් ඉතුරු මාස වලට පාවිච්චි කරන්න පුළුවන්. තේරෙනවනේ? ඒ කියන්නේ ස්ථාවර අයිරාව වෙන්නේ අයිරාව පාවිච්චි කරලා අයිරාව පියවුවම නැවත නැවතත් අපිට අලුතෙන් අයිරාවක් ගන්න ඕනේ. අලුතෙන් අයිරාවක් නොගෙන මේ අයිරාව මාස 12ක් යනකම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ද්‍රවශීලතාවය ඉතා ඉහළයි. දැන් මමත් චෙක්පත් මගින් ගොඩක් ගනුදෙනු කරපු කාලේ මමත් ගත්ත POD එකක් මට මතකයි. ඒ කාලේ රුපියල් මම ගත්ත ලක්ෂයෙන්. ලක්ෂය කියන ලක්ෂ 10 15ක් වගේ. ලක්ෂයයි. දැන් ගිණුමේ තියෙන්නේ මම ඒ දවස්වල ස්ටේට්මන්ට් එක මම ෆෝන් එක ගහ ගන්නවා. ගිණුමේ කොයි වෙලෙකට බලන්න පුළුවන්. ගිණුමේ ශේෂය මෙච්චරයි තියෙන්නේ. රුපියල් 500යි තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඒ මල්ලකට ස්ථාවර ඉරාවක් තියෙනවනේ. තේරෙනවද? ඒ නිසා අන්න තමන්ගේ ද්‍රවශීලතාවයේ නැත්තම් වියදම් කළ හැකි භාවයට ලොකු සහයෝගයක් ලැබෙනවා මේ වගේ. තේරෙනවනේ? එතකොට POD එක ගත්තම ලැබෙන එක වාසියක් තමයි අඛණ්ඩව ඉහළ ද්‍රවශීලතාවක් පවත්වා ගන්න පුළුවන්. කියන්නේ ජංගම ගිණුමේ සල්ලි චුට්ටයි තියෙන්නේ. චුට්ට වුණාට අපිට ලොකු අයිරා වටිනාකමක් දීලා තියෙනවා. ඒ මගින් අපිට චෙක්පත් ගන්න දුරු කරන්න පුළුවන්. එහෙනම් පළවෙනි වාසිය තමයි ඉහළ ද්‍රවශීලතාවක්. ඉහළ ද්‍රවශීලතාවක් පවත්වාගෙන යා හැකිවීම. හරිද? අනිත් එක තමයි චෙක්පත් අගරු වීමේ අවාසි බැහැර කරගන්න පුළුවන්. දැන් ගිණුමේ සල්ලි මදි වුණොත් අපි නිකුත් කරන චෙක්පතට ගෙවන්නේ නැහනේ. අනකරු විමසමු. නැත්නම් refer to drawer කියලා අගරු කරනවානේ. ඒක එකක් අපේ කීර්තිනාමයට හොඳ නැහැ. හරිද? එකක් අපේ ගනුදෙනු කර අපේ සේවාදායකව අපි කෙරෙහි තියෙන විශ්වාසය අපි විසින් සිඳ බිඳ ගත්ත වෙනවා. තේරෙනවද? ඒ නිසා අපිට පුළුවන් ස්ථාවර අයිරාවක් ගන්න. ගත්තම
අනුමත කරගත්ත කියලා පොලිය ගෙවන්නේ නෑනේ. පාවිච්චි කළොත් පොලිය ගෙවන්නේ. පාවිච්චි කළ කාලෙට විතරයි ණය කරන්නේ. ඒ සබයිරතු ගන්න පුළුවන්. තේරෙනවද? එimhe ස්ථාර වෛරාවක් අනුමත කරලා ගත්තර කියලා අපි අතිරේක ලොකු පිරිවැයක් දරන්නේ නෑනේ. එහෙම ගත්තොත් මොකද චෙක්පත් අගරු වෙන්නේ. නැත්තම් අපිට වෙන්නේ අපේ ජංගම ගිණුමේ තියෙන සල්ලි තිබුණා කියලා මතකයි. ඊයේ පෙරේද කර ගණදුවක් අමතක වෙලා තිබුණේ. ඒ නිසා සල්ලි තියෙනවා කියලා ඊළඟ චෙක් එක නිකුත් කරනවා. මොකද ඒ නගරු වෙනවා. නමුත් මේකේ දැන් එහෙම වෙන්නේ නැහැ. හේතුව ස්ථාවර අයිරාව ස්ටෑන්ඩ් බයි තියෙනවා. ඒ නිසා චෙක් පතර ගරු කිරීමට ශක්්‍යතාවය බැංකුවට තියෙනවා. අගරු වීම අවදානම් බැහැර වෙනවා. ඒතර ලියන්න දෙවෙනි එක චෙක්පත් අගරු වීම. චෙක්පත් අගරු වීමේ අවදානම් බැහැරවීම. ඊළඟට මේ ස්ථාවර අයිරා පහසුකමක් ගත්ත කියලා ප්‍රශ්නයක් නෑ. ලොකු පිරිවැයක් නෑ. අපි බලමු මාස 12ක් ලොකු පොලියක් ගවන්නේ. එහෙම නෑ. මොකද හේතුව මේ ස්ථාවර අයිරාව අරගෙන අපි පාවිච්චි කළේ මාසෙකමාරක් කියනකො මාසෙකමාරට පොලිය කරන්නේ. අපි ස්ථාවර අයිරාවක් අනුමත කරගන්නවා ලක්ෂ 100කට කෝටියකට. නමුත් අපි පාවිච්චි කරේ ලක්ෂ 20ක් දක්වා පමණයි. ඉතුරු 80 පාවිච්චි කළේ නැහැ. එහෙනම් ඒ පාවිච්චි කළ කාලෙට විතරයි පොලිය කරන්න. එහෙනම් මේකෙදි ව්‍යාපාරිකයන්ගේ පිරිවැය මොකද ඒ නිසා අඩු වෙනවා. මොකද ලොකු පොලියක් ගෙවන්නේ නැහැ. එතකොට තුන්වෙනි කොටස අපිට ලියන්න පුළුවන්. පාවිච්චි කළ කාලයට හා ප්‍රමාණයට පමණක් පොලී ගෙවිය යුතු බැවින් මූල්‍ය පිරිවැය අවම වෙනවා. හරිනේ. ඔය වගේ වාසි කීපයක්ම තියෙනවා ස්ථාවර අයිරා මගින් ව්‍යාපාරිකයන්ට අපිට වඩා. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. తాවකාලික අයිරා ණය සහ ස්ථාවර අයිරා ණය පහසුකම් අතර පවතින සමානතා TOD සහ POD අතර. මුලින්ම සමානතා. ජංගම ගිණුමේ ශේෂය ඉක්මවා චෙක්පත් අනකිරීමට ලැබෙන අවසරයක්. හරිනේ. දෙකේදීම ලැබෙන්නේ චෙක්පත් නිකුත් කරන අවසරයන් ලැබෙන්නේ. එහෙනම් ඒක සමානතාවයක්. හරිනේ. දෙවෙනි එක හුදෙක් විශ්වාසය මත ලබා දෙනවා. හුදෙක්ම විශ්වාසයට ප්‍රයොරිටි එක දෙනවා. මූලිකත්වය දෙනවා. විශ්වාසය පදනම් කරන් තමයි අයිරා දෙන්නේ. තුන්වෙනි එක තමයි පාවිච්චි කරන ප්‍රමාණය තෙක් පුරියය කරයි. අපි අයිරාවක් රුපියල් ලක්ෂ 10ක අයිරාවක් අනුමත කරගත්ත කියන්නේ පාවිච්චි කළේ අපි ඒ රුපියල් ලක්ෂ 5ක නම් 5ට විතරයි පුරියය කරන්නේ. අනිත් එක පාවිච්චි කරන කාලය සඳහා පමණයි පුලියයි කරන්නේ. ඒකක් දන්නවනේ. අපි ගන්නවා අයිරාවක් මාසෙකින් පියවන්නම් කියලා. මුතු අපි පාවිච්චි කරේ මාසේ නම් මාසෙට අපි පුලිය අය කරන්න වෙන්නේ ඒගොල්ලෝ. එහෙනම් කරුණු දෙකකට ලකුණු භාගයෙන් ලකුණු එකක් ලබා ගන්න පුළුවන්. අපි බලමු ඊළඟ කොටස මේකේ අසමානතා. දැන් සමානතාවෙන් ඉතින් කතා වුණේ අසමානතා. මුල් පැතර TOD අනිත් පැතර POD. මේ TOD එක తాවකාලික අයිරාව මාස 3කින් කල් පිරෙනවා. මාස 3යි දිනක් අයිරාව පාවිච්චි කළා මාස 3ක් ගත වීමට පෙර පියවන්න ඕනේ. නැත්නම් ඉහළ දඩපුලියක් ගෙවන්න වෙනවා සාමාන්‍ය පුලියට අමතරව. මේක මාස 12කින් කල් පිරෙනවා. 12ක් යනකම් දඩපුලිය නෑ. දිගු කාලීන සාපේක්ෂව. අනික පුද්ගල අප මත තමයි මේක නිකුත් කරන්නේ. පුද්ගලික විශ්වාසය. මේ පුද්ගල අප කියන්නේ මොකද්ද? විශ්වාසය. විශ්වාසවන්ත භාවය නැත්තම් අයිරාව දෙන්නේ නැහැ. ඒකෙන් සමහරට දැන් අපේ විශ්වාසවන්ත භාවය හොඳටම තියෙනවා නම් අපි ඉල්ලන්නේ නැතුවම චෙක් එකකට ගෙවන්න සල්ලි මදි වුණොත් මොකද කරන්නේ? ඒක අයිරා කරලා ගෙවනවනේ විශ්වාසය. හරිනේ. නමුත් ස්ථාවර අයිරාවට විශ්වාසය කොච්චර තිබුණත් බෑ. මේක අනිවාර්යයෙන්ම සුරකුම් ඉදිරිපත් කරන්න ඕනේ. තේරෙනවද? ඒක දීපල අප තියලා හරි ගන්න ඕනේ. නැත්තම් ස්ථාවර තැන්පතුවක් අප තියලා ඒත් ගන්න පුළුවන්. කොහොමද සුරකුමක් අවශ්‍යයි. ඊළඟට සාපේක්ෂ පොලිය වැඩි මේකේ. తాවකාලික අයිරා පොලිය වැඩි. මොකද මාස 3ක් තුල උපය ගන්න පුළුවන් පොලිය ආදායමක් උපය ගන්න එපා. ඒ නිසා අනුපාතය වැඩි.
POD එකේ මාස 12ක්ම ලැබෙන නිසා 12ක දීර්ඝ කාලයක් තුළ පොලියක් ගන්න සාධාරණ පොලි ආදායමක් ගන්න පුළුවන් නිසා පොලි ප්‍රතිශතය ඒකේ අඩුයි. ඊළඟට අයිරාව පිය වූ පසු මේ අවසන් වේ. දැන් తాවකාලික අයිරාවක් අපිට දෙන්නේ මාස 3යිනේ. පළවෙනි මාසෙම අරගෙන අපි අයිරාව පාවිච්චි කරනවා. පළවෙනි මාසේ අවසන් පෙර අපි අයිරාව නැවත සෙටල් කරනවා. පියවා දවනවා. දැන් අපි ණය නැහැ. තේරුණාද? එහෙම කියලා තවත් සති දෙක තුනක් ගියාම මතක් වෙනවා. තාම අර අයිරාවේ මාස 3 ගියේ නැහැනේ කියලා තව චෙක් එකක් නිකුත් කරනවා. ගෙවනවද? එහෙම ගෙවන්නේ නැහැ. අයිරාවක් පාවිච්චි කරලා ගෙවුවන් පස්සේ අයිරාව අවසానයි. නමුත් POD එක වෙන්නේ එහෙම නෙවෙයි. අයිරාව පාවිච්චි කරලා පියවනවනේ. නැවත ඒක අලුත් වෙනවා. නැවත පාවිච්චි කරන්න පුළුවන්. නැවත අයිරාව පාවිච්චි කරා, නැවත සෙටල් කරා, ආයි ගනුදෙනු සදා අපිට පුළුවන් චෙක් පත්තන කරන්න. තේරෙනවද? අවුරුද්දක් යනකම් මේ වැඩේ කරන්න පුළුවන්. ඒක තමයි විශේෂ වාසිය. ඒ නිසාම අර පිය වූ විට වසර තුල නැවතත් භාවිතා කරන්න පුළුවන් නිසාම ව්‍යාපාරිකයන්ගේ ද්‍රවශීලතාවය මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ඉහළ යනවා. ව්‍යාපාරිකයන්ගේ ද්‍රවශීලතාවය අනිවාර්යයෙන්ම ඉහළ යනවා. ඊළඟට ඉල්ලීමකින් තොරවද ලබා දී. දැන් తాවකාලික අයිරාව සාමාන්‍ය ඉල්ලන්න නැතුව දෙනවා. මගේ account වල මම චෙක් පතන කරන කාලේ සමහර රුපියල් 10-15000 අඩු වුණාම මාව විශ්වාස නිසා මම මගේ වෘත්තීය බැංකු කළමනාකරු දන්න නිසා රිටර්න් කළා නැහැ කවදාකවත් ගෙවනවා. තේරෙනවද? නමුත් POD එකක් එහෙම නෙවෙයි. අනිවාර්යයෙන් ඉල්ලුම් කරන්නම ඕනේ. ස්ථාවර අයිරාවක් නිකන් දෙන්නේ නැහැ. තේරෙනවද? తాවකාලික අයිරාවක් නිකන් ලැබෙන්න පුළුවන්. ඉල්ලීමකින් තොරව ලැබෙන්න පුළුවන්. මේක බෑ. අනිවාර්යෙන් නියමිත පුංචි ඉල්ලුම් පත්‍රයක් තියෙන ඉල්ලුම් පත්‍රේ පුරවලා බැංකු කවුන්ටරේ බාර දීලා ඉල්ලුවම තමයි අපිට අයිරා පහසුකම දෙන්නේ. ඔය වගේ වෙනස්කම් දෙකකට කරුණු දෙක වැඩි කිරීම ලකුණු භාගයේ සමානයි ලකුණු 1යි. හරිනේ. අපි ඊළඟ ප්‍රශ්නට යමු. ආදර්ශ ප්‍රශ්නය. බැංකු ණයක් ලබා ගන්නන්ට ණය සම්බන්ධ පිරිවැය අවම කර ගැනීමට ක්‍රියා කළ හැකි ආකාරයන් දෙකක් පැහැදිලි කරන්න. දැන් බැංකු ණය ගන්න එකත් සමහර විට හෙඩේක් එකක් නවදානමන්නේ. සමහර අය බැංකු ණය අරගෙන බැංකු ණය ගෙවා ගන්න බැරිව මොකද උනේ ව්‍යාපාර බුන්වත් වෙනවා. තමන් ඒ බැංකු ණය පියන තමන්ගේ ව්‍යාපාර ස්ථානේ විකුණනවා, බද්දර දෙනවා. තේරුණාද? එහෙම තමන්ගේ දේපලත් අහිමි වෙන්න පුළුවන්. එතකොට බැංකු ණයක් ලබා ගන්නන්ට ණය සම්බන්ධ පිරිවැයවම කරගන්න නම් මොකද වෙන්න ඕනේ? වෙන්න ඕනේ පළවෙනි එක තමයි අයිරා ණය බැංකු ණය. හරි? ඊටාම වාසිදායක නැත්නම් අඩු පොලියක් හා අඩු සහන කොන්දේසි තියෙන බැංකුවක් හොයාගෙන එකකින් උන් ණය ගන්න. නිවාස ණයක් කියන්නකො හොඳ මේක මොකද්ද? ස්ටේට් මෝගේජ් බැංක වෙන්න පුළුවන්. තේරෙනවද? සමහර අයට කමර්ෂල් බැංක වෙන්න පුළුවන්. අන්නේ හොඳම බැංකුවෙන් අපි ගත්තම අපට අනිවාර්යයෙන්ම ලෝ රේට් එකක් තමයි දාන්නේ. අඩු පොලි ප්‍රතිශතය තමයි අය කරන්නේ. තේරුණානේ? පළවෙනි එක ලියමු. ණය පොලි අවම බැංකුවක් තෝරාගෙන ණය ලබා ගැනීම. හරිනේ. අඩුම පොලියට ණය ගන්න පුළුවන් බැංකුවක් හඳුනගෙන යාගෙන් ගත්තා මොකද වෙන්නේ? අන්න පොලි පිරිවැය හරි අපිට ඉතුරු වෙන වාසදායක වෙනවා. දෙවැනි එක තමයි අවශ්‍යම ප්‍රමාණය පමණක් ලබා ගැනීම. දැන් අපි ඕගොල්ලෝ ගෙවල් බත් කනකොට සමහරට බත් අපි කියන්නේ කන්දක් කනවා කියලානේ කියන්නේ. විශාල බත් තුගයක් කන ඕගොල්ලෝ යවුනේ වශයෙන්. තේරුණාද? එතකොට එහෙම විශාල බත් කන්දක් කෑවට ඒක දිරවනවද එකට? නෑනේ. දිරවන්නේ නැහැ. දිරවන ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ කොමඩ් එකට. තේරුණාද? ඒ වගේ දැන් අවශ්‍යම ප්‍රමාණය ගන්න නැතුව තණ්හාවට අර බත් කන්දක් බෙදා ගන්නවා වගේ ලොකු ණයක් ගත්තොත් මොකද වෙන්නේ? තේරුමක් නැහැ. වියදම් කරන්නේ ඒන් කොටසක් අපි නිකන් රැස් කරන් ඉන්නවා. නිකන් රැස් කරගෙන මොකද වෙන්නේ? අයිරා පොලියක් ගෙවනවා. පිරිවැයක් දානවා. ඒ නිසා අපි අනවශ්‍ය
ප්‍රමාණයෙන් අවශ්‍ය ධාරිතාවෙන් ණය රැස් කරන්නම හොඳ නැහැ. තේරෙනවද? ඒක තමයි අවශ්‍ය ප්‍රමාණයෙන් පමණක් ලබා ගැනීම කියන්නේ ඒකයි. අනිත් එක තමයි මේ ණය ගෙවනකොට up to date පියවන්න ඕනේ. ඒ කියන්නේ නියමිත දිනටම හරියටම ගෙවන්න ඕනේ. එක දිනක් හරි පැන්නොත් ඉහළ දරපොලියක් ගන්නවා. ඉහළ දරපොලියක් ගෙවන්නොත් කීපවතාවකදී මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ බැංකුවල නැත්නම් ව්‍යාපාරිකයන්ගේ පිරිවැඩු වෙලා මොකද වෙන්නේ? ලාභ පහළ යනවා. තේරෙනවද? ඒ නිසා ඒ තත්ත්ව ගැනත් හිතන්න වෙනවා පිරිවැඩු කරගන්න ඕනේ. ඒතර ලියන්න ඕන තුන්වෙනි එක නියමිත දිනවලදීම ණය වාරික පියවීම තුළින් මූල්‍ය පරිවැය අවම වේ. එහෙනම් ණය වාරිකයේ ගෙවන් තියෙන සෑම මාසකම 5 වෙනිදා නම් 5 වෙනිදා ඊට පෙර ගෙවන්න. මොකද 5 වෙනිදා පැන්නොත් තමයි තව ඒකට දඩපුලියක් එකතු වෙන්නේ. ලේට් ෆී එකක් කියලා එකක් තේරෙනවද? අන්න අනවශ්‍ය පිරිවැය. අපි හරියටම නියමිත දිනටම ගෙවනවා නම් අනිවාර්යයෙන්ම අපේ පිරිවැය අඩු කරගන්න පුළුවන්. ඊළඟට දැන් ඔය නිත්‍ය නියෝග පහසුකම් ඒකත් හොඳයි. නිත්‍ය නියෝග පහසුකම් දුන්නම අපි නිදහස්නේ. අපිට මේ අසවල් ගෙවීම කරන්න තියෙනවා. ඒව අපිට මතක් කරගෙන අපිට සාමාන්‍ය විදිහට ව්‍යාපාරේ මෙහෙයුම් කටයුතු වල නියැලෙන්න පුළුවන්කම ලැබෙනවා. තේරෙනවද? නමුත් නියමිත දිනවලදීම ණය වාරික පියුවේ නැත්තම් නියමිත දිනවලදීම ණය වාරික පියුවේ නැත්තම් මොකද වෙන්නේ? විශ්වාසය පළුදු වෙනවා. ඒම දිවට ලොකු දඩපුලියක් කියන්නේ අනවශ්‍ය පිරිවැයක්. ඒ අනවශ්‍ය පිරිවැය අඩු කරගන්න පුළුවන්. එහෙනම් හරියටම අප් ටු ඩේට් ඒක සෙටල් කරා. ඔය වගේ වාසි කීපයක් තියෙනවා. අපි ඊළඟ ප්‍රශ්නට යමු. බැංකු ණය සහ අයිරා ණය අතර ප්‍රධාන වෙනස්කම් දෙකක් පැහැදිලි කරන්න. බැංකු ණය සහ අයිරා ණය අතර ප්‍රධාන වෙනස්කම් දෙකක්. බැංකු ණයක් කියන්නේ ඕනම ගිණුම් හිමියෙකුට ගන්න පුළුවන් ණයක්නේ. අයිරා ණය කියන්නේ ජංගම ගිණුම් හිමියන්ට පමණක් ගත හැකි සුවිශේෂී ණයක්. එහෙනම් මුල් පැත්තට බැංකු ණය අනිත් පැත්තට අයිරා ණය. පළවෙනි එක ඕනෑම ගිණුම් හිමියෙකු වෙත නිකුත් කරයි. ඕනෑම ගිණුම් හිමියෙකු වෙත නිකුත් කරයි. තේරෙනවද? අයිරා ණය කියන්නේ ජංගම ගිණුම් හිමියන් වෙත පමණයි නිකුත් කරන්නේ. එහෙනම් අයිරා ණයක් ගන්න පුළුවන් ජංගම ගිණුම් හිමියන්ට පමණයි. නමුත් බැංකු ණයක් ඕනම ගිණුම් හිමියෙකුට ගන්න පුළුවන්. ජංගම ඉතිරි කිරීමේ හෝ ස්ථාවර ගිණුම් හිමියෙකුට ගන්න පුළුවන්. දෙවෙනි එක මේ බැංකු ණය සාපේක්ෂව දිගු කාලීනයිනේ. අවුරුදු 2කට 3ට එහෙමනේ ගන්නෙ. නමුත් අයිරා ණය ස්ථාවර අයිරාවක් වුණොත් උපරිම අවුරුද්දෙන් ඉවරයිනේ. తాවකාලික අයිරාවක් නම් මාස 3 ඉවරයි. එහෙනම් සාපේක්ෂව කෙටි කාලීනයි. ඊළඟට බැංකු ණයක් අනිවාර්යයෙන්ම නිකුත් කරන්න අප මත තමයි. සුරකුම් නැත්තම් බැංකු ණයෙන් මුදහරින්නේ නැහැ. අනිවාර්යයෙන්ම අපයක් ඉල්ලනවා. මොකද ණය ආපසු ගෙව්වේ නැත්තම් වෙන මූල්‍ය පාඩුව ආවරණය කරගන්න බැංකුව කිසියම් අපයක් නැත්නම් සුරකුමක් ලබා ගන්නවා. නමුත් අප රහිතවද නිකුත් කරනවා මොකද්ද? අයිරා ණය. මොකද ගනුදෙනුකරුවගේ විශ්වාසවන්ත භාවය මත ඉල්ලීමකින් තොරව නිකුත් කරනවා. ඒ නිසා අප අත්‍යවශ්‍යම නැහැ අයිරා වලට. ඊළඟට බැංකු ණයක් අපි අනිවාර්යයෙන්ම ඉල්ලුම් කරන්න ඕනේ. නියමිත ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කරලා බාර දෙන්න ඉල්ලුම් කරන්න ඕනේ. නමුත් අයිරා ණයක් ඉල්ලීමකින් තොරවද නිකුත් කරනවා. දැන් ගිණුමේ සල්ලි රුපියල් ලක්ෂයයි තියෙන්නේ. 1,30,000ක චෙක් එකක් නිකුත් කරොත් 30,000 අයිරා කරලා ගෙවනවා. විශ්වාසය මතනේ මේ යන්නේ. තේරුණාද? ඊළඟට අනුමත මුළු මුදලටම පොලි අය කරනවා බැංකු ණයේ. බැංකු ණය අපි ගත්තේ අවුරුදු 3කට නම් 3කටම අය කරනවා. අපි අවුරුදු 2කමාරෙන් ඒක සෙටල් කළා කියලා පොලි ලොකු වෙනසක් නැහැ. නමුත් අයිරා ණයේදී පාවිච්චි කළ ප්‍රමාණයට පමණයි අය කරන්නේ. දැන් මේකේ මුළු මුදලටම අය කරාට අරක එහෙම නෙවෙයි. ලක්ෂ 10ක අයිරාවක් අනුමත කරගෙන ලක්ෂ 3ක් නම් පාවිච්චි කළේ 3ට විතරයි පොලි ගෙවන්න වෙන්නේ. ඊළඟට අනුමත මුළු කාලය සඳහා පොලි අය කරනවා. සාමාන්‍යයක් නෑ. අරක එහෙම නෙවෙයි අනුමත කළ නෙවෙයි පාවිච්චි කළ කාලේ. අපි මාස 3ක අයිරාවක් අනුමත කරගත්තා. හැබැයි අපි පාවිච්චි කළේ මාසයයි නම් ඉතුරු මාස දෙකට අපි පොලි අය කරන්නේ. අන්න එහෙම වාසි කීපයක් තියෙනවා. ඒ වාසි දෙකකට ලකුණු එක ගානේ ලකුණු දෙකක් ලබා ගන්න පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්නට යමු.
විකුණුම් ණය සහ මුදල් ණය අතර පවතින අසමානතා. විකුණුම් ණය සහ මුදල් ණය අතර පවතින අසමානතා. තේරුණාද? මුල් පැත්තට විකුණුම් ණය, අනිත් පැත්තට මුදල් ණය. මොකද්ද මේ විකුණුම් ණය කියන්නේ? ණයපත් හිමියන්ට නිකුත් කරනවා. විකුණුම් ණයක් කියන්නේ ක්‍රෙඩිට් කාඩ් එක, ණය කාඩ් එක හරහා නිකුත් කරන ණයනේ. දැන් මට ක්‍රෙඩිට් කාඩ් එකක් නිකුත් කරනවා බැංකුවක්, ලක්ෂ 10ක් දක්වා අනුමත ව්‍යාපාර වෙතින් භාණ්ඩා සේවා ණයට ලබා ගන්න පුළුවන් වෙන විදියට. එහෙනම් මොකද්ද උනේ? මේ විකුණුම් ණය කියන එක දෙන්නේ කාඩ් හිමියන්ටයි. ණය කාඩ් හිමියන්ට කාඩ් පතෙන් ගනුදෙනු කරන්න යම් වටිනාකම දක්වා අවසරයක් තියෙනවා. පොලී රහිත ණයක් කියලා කියන්නේ ඒක තමයි මේ අදහස් කරන්නේ විකුණුම් ණය. මුදල් ණය කියන්නේ ගිණුම් හිමියන්ට ලැබෙන්නේ. මුදල් ණයක් අනිවාර්යයෙන්ම ගිණුමක් නැත්නම් ලැබෙන්නේ නැහැ. දැන් ණයපතක් ගිණුමක් නැතත් හම්බ වෙනවනේ. තේරුණාද? නමුත් මුදල් ණය කියන එක අනිවාර්යයෙන්ම අපිට ගිණුම් හිමියන්ටයි ලැබෙන්නේ. දෙවෙනි එක තමයි ණයපත තුලින් නිශ්චිත ණය ප්‍රමාණයක් මුදා හැරීම. ණයපත තුලින් නිශ්චිත ණය ප්‍රමාණයක් අපිට මුදා හරිනවා භාණ්ඩාසය ලබා ගන්න. නමුත් මේක එහෙම නෙවෙයි, ගිණුමට වැර කිරීමෙන් මුදා හැරීම. තේරුණාද? සාමාන්‍ය මුදල් ණයක් නම් අපි අපේ අතර දෙනව අඩුයි, අපේ ගිණුමට බැර කරනවා වරින් වර ගන්න පුළුවන් වෙන්නේ. තුන්වෙනි එක තමයි අප නැත්තම් සුරකුම් රහිතව මුදා හරිනවා. මොකද්ද? විකුණුම් ණය. සේල්ස් ලෝන් කියන්නේ ණයපතින් අපිට දෙන ණය සීමාවනේ. මගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් මට යම් සීමාවක් දක්වා භාණ්ඩාසේව ණයට ලබා ගන්න අවසර දීලා තියෙනවා. අන්න ඒ සීමාවනේ. තේරුණාද? එතකොට ඒ සීමාව දක්වා මම භාණ්ඩාසේවල දී ගන්නවා. ඊට පස්සේ මම ඒ ගත්තපු ඒවට ගෙවිය යුතු මුදල නියමිත දිනේදීම හෝ ඊට පෙර මම සෙටල් කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම සුරකුම් අත්‍යවශ්‍යම නැහැ. නමුත් මුදල් ණය වේදී සුරකුම් අවශ්‍යමයි. සුරකුම් සහිතව මිසක රහිතව ණය මුදා හරින්නේ. සාපේක්ෂව කෙටි කාලීනයි විකුණුම් ණය. හරින උපරිම මාසෙන් කල්පිරනවානේ. අපි භාණ්ඩාසේවල දී ගන්නවා දින 55ක් නැත්නම් දින 60ක කල් ලැබෙනවා. ඒ කාලය තුල ගෙවනවා. එහෙනම් කෙටි කාලීනයි. නමුත් මුදල් ණය හැම නෙවෙයි, දිගු කාලීනයි. හවුසින් ලෝන් එකක්, ඉන්ඩස්ට්‍රියල් ලෝන් එකක් ගත්තොත් අවුරුදු 6ක් 7ක් 8ක් 10ක් යනකම් යනවා. ඒක දිගු කාලීනයි. ඊළඟට නියමිත දිනේට හෝ ඊට පෙර ගෙවීම් පිය වූ විට පොලියක් නැත. දැන් විකුණුම් ණය කියන්නේ ක්‍රෙඩිට් කාඩ් එක හරහාම උදාහරණ ණයනේ. එහෙනම් ක්‍රෙඩිට් කාඩ් එක නියමිත දිනේට හෝ ඊට පෙර ගෙවීම් පිය වූත් පොලියක් දඩපොලි මුකුත් නැහැ. නමුත් මුදල් ණය වෙලදී කොහොමත් පොලියක් අපෙන් අය කරනවාමයි. ඔන්නෝගේ කරුණු දෙකකට ලකුණු එක ගාන ලකුණු දෙකක් ලබා ගන්න පුළුවන්. හොඳයි දරුවනේ, අපි අද මේ පාඩම් පරිච්ඡේදයෙන් වාණිජ බැංකුවල වටිනාම ඒකකයක් සම්බන්ධයෙන් අහපු විභාග ප්‍රශ්න සාකච්ඡා කළේ ව්‍යුහගත අභ්‍යාස වශයෙන්. ඒ මොකද්ද? වාණිජ බැංකුවල තැන්පතු බාර ගැනීම සහ ණය දීම කියන මූලික ව්‍යාපාරකාරයන් දෙක පදනම් කරගෙන තමයි අපි කතා කරන්නේ. මම හිතනවා දැන් වාණිජ බැංකුවල තැන්පතු වර්ග සහ ණය ක්‍රම ගැන පුළුල් අවබෝධයක් තියෙන ඕගලන්ට අපි ඉදිරි පාඩම් පරිච්ඡේදයෙන් මේ වාණිජ බැංකුවල තැන්පතු බාර ගැනීම සහ ණය දීම කියන කාර්යයන් දෙක හා සබැඳි ආදර්ශ ප්‍රශ්න කීපයකට කතා කරලා සාර්ථකව මේ ඒකකයක් නිම කරන්න බලාපොරොත්තු වෙනවා.